ආයුබෝවන් පුතේ දුවේ අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 ශ්‍රේණිය විෂය නිර්දේශයේ 6 වෙනි පාඩම. ඒ තමයි මානව දේහ ක්‍රියා. මේ පාඩමේදී අපිට මිනිසාගේ ශරීරයේ තියෙන පද්ධති 5ක් පිළිබඳව සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. අංක 1 මිනිසාගේ ආහාර ජීවන ක්‍රියාව. අංක 2 මිනිසාගේ ශ්වසන ක්‍රියාව. අංක 3 මිනිසාගේ බහිස්රාවී ක්‍රියාව. අංක 4 මිනිසාගේ රුධිර සංසරණ ක්‍රියාව. අංක 5 මිනිසාගේ සමායෝජනය සහ සමස්තය. මා අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මිනිසාගේ ආහාර ජීවන පද්ධතිය පිළිබඳව. මිනිසාගේ ආහාර ජීවන පද්ධතියයි ජීවන ක්‍රියාවලියයි අද දවසේදී සාකච්ඡා කරන්නේ. අපි මුලින්ම බලමු අපි ලබා ගන්න ආහාර. අපි ඔබලා ලබා ගන්න ආහාර ගත්තාම ඒවා කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, ප්‍රෝටීන්, විටමින්, खनिज लवण ඒ වගේම තන්තු ජලය වගේ කොටස් වලින් යුක්ත වෙලා තියෙනවා. මේ කියන කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ ලිපිඩ වගේ ආහාර ගත්තාම ඒව ගොඩක් සංකීර්ණ. මේ සංකීර්ණ ආහාර කෙලින්ම අපේ රුධිරයට අවශෝෂණය කරගන්න හැකියාවක් නැහැ. අන්නේ හේතුව නිසා මේ සංකීර්ණ ආහාර, මේ සංකීර්ණ කාබනික සංයෝග සරල කාබනික සංයෝග බවට පත් කළ යුතු වෙනවා අපේ ශරීරයට අවශෝෂණය කර ගැනීම සඳහා. ඉතින් පුතාලා දුවලා දන්නවා මේ සඳහා මේ අපේ ආහාර ජීවන පද්ධතිය ක්‍රියාකාරී වෙද්දී මුලින්ම සිදු වෙන්නේ මේ සංකීර්ණ කාබනික සංයෝග යාන්ත්‍රික ජීර්ණයට ලක් කරන. යාන්ත්‍රික ජීර්ණය කියන්නේ මේ කාබනික සංයෝග සංයුතියේ කිසිදු වෙනසකට ලක් කරන්නේ නැතිව ප්‍රමාණයෙන් කුඩා තත්වයට පත් කරනවා. උදාහරණ ගන්නවා අපි ආහාරයක් ගත්තට පස්සේ ඉස්සෙල්ලාම කට ඇතුළට දාලා දත් වලින් අපි හපනවා. අපේ කටේ තියෙනවා කෘන්තක, රදනක, පුරස්චාරක සහ චාරක කියලා දත් වර්ග 7. ඒවෙන් අපි කැඩීම, ඉවීම සහ ඇඹරීම කියන ඒ ක්‍රියාවලිය සිදු කරනවා. ඒක යාන්ත්‍රික ජීවනය. එහෙම කුඩා තත්වයට පත් කළාට පස්සේ මේ ආහාර අපේ ආහාර මාර්ගයේ විවිධ ස්ථානවලින් ශ්‍රාවය වන ඒ එන්සයිම වලින් රසායනික ජීර්ණයකට ලක් කරලා සරල කාබනික සංයෝග බවට පත් කරනවා. ඉතින් පුතාලා දුරට දැන් පැහැදිලි වෙනවා. එහෙනම් අපි ගන්න ආහාර සංකීර්ණයි, ප්‍රමාණයෙන් විශාලයි. ඒවා එම තත්වයෙන්ම රුධිරයට අවශෝෂණය කරගන්න බැහැ. අන්නේ හේතුව නිසා මේ ආහාරවල අඩංගු සංකීර්ණ කාබනික සංයුග සිරුර අවශෝෂණය කළ හැකි පරිදි සරල කාබනික සංයෝග බවට පත්වීමේ ක්‍රියාවලිය තමයි අපි ආහාර ජීර්ණය ලෙස හඳුන්වන්නේ. එහෙනම් ආහාර ජීර්ණය ලෙස අපි හඳුන්වන්නේ ආහාරවල අඩංගු සංකීර්ණ කාබනික සංයෝග සිරුරට අවශෝෂණය කළ හැකි පරිදි සරල කාබනික සංයෝග බවට පත්වීමේ ක්‍රියාව. මිනිසාගේ ආහාර ජීවන පද්ධතියේ සිදු කරන ප්‍රධාන කාර්යයන් කීපයක්. එකක් තමයි ආහාර ජීර්ණය. ඒ කියන්නේ සංකීර්ණ කාබනික සංයෝග සරල කාබනික සංයෝග බවට පත් කිරීම. ආහාර ජීර්ණය. අංක 2 ජීවන ඵල අවශෝෂණය. ඒ ආහාර ජීර්ණය වුණාට පස්සේ හැදිච්ච අන්ත ඵල, ඒ කියන්නේ සරලතම ඵල දේහයට අවශෝෂණය කිරීම දෙවෙනි කාර්යය. අංක 3 ජීර්ණය නොවු ද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීම. අපි ගත්ත ආහාරවල තියෙන දිරව ගන්න බැරි වෙච්ච රොඩු කොටස අපේ ශරීරයෙන්
බැහැර කිරීමක් මේ ආහාර ජීවන පද්ධතියෙන් සිදු කරන තවත් කාර්යයක් වෙනවා. අප විසින් ලබා ගන්නා සංකීර්ණ ආහාර කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ ලිපිඩ ලෙස වර්ග තුනක් තියෙනවා. ඒකේ කාබෝහයිඩ්‍රේට් පිළිබඳව අපි කතා කරද්දී සාමාන්‍යයෙන් අපේ ජීවිතයේදී අපි කාබෝහයිඩ්‍රේට් කියලා හඳුන්වන්නේ පිටි සහ සීනි අඩංගු ආහාර. බත්, පාන්, ඉන්දියානු, ඒ වගේම තේ වලට දාන සීනි, කපුරු, ඒ වගේ දේවල්. නමුත් විද්‍යාත්මකව මේ කාබෝහයිඩ්‍රේට් වර්ග තුනකට බෙදද්දී මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් ලෙස වර්ග තුනකට වෙන් කරන්න පුළුවන්. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ් ලෙස. මොනොසැකරයිඩ් ලෙස හඳුන්වන්නේ සරල සීනි අණු. ඊටාම සරල සීනි අණු තමයි අපි මොනොසැකරයිඩ් ලෙස හඳුන්වන්නේ. මොනොසැකරයිඩ් සඳහා උදාහරණ වශයෙන් ගත්තොත් එකක් ග්ලූකෝස්. ඔබ දන්නවා ක්‍රීඩා තරඟවලදී ශනික ශක්තියක් ලබා ගැනීම සඳහා ක්‍රීඩකයන් ග්ලූකෝස් පාවිච්චි කරනවා. තව එකක් ෆ්‍රුක්ටෝස්. මේ ෆ්‍රුක්ටෝස් අපි හඳුන්වන්නේ පළතුරු සීනි ලෙස. බොහෝ පළතුරු වර්ගවල අඩංගු සීනි වර්ගය තමයි ෆ්‍රුක්ටෝස්. ග්ලැක්ටෝස් ඒක පැණි රස නැති සීනි වර්ගය. එනම් මොනොසැකරයිඩ් කියන්නේ සරල සීනි අණු. පුතාලා හිතන්න මේ කෙසෙල් ගෙඩිය සරල සීනි අණුවක් කියලා. මේ මොනොසැකරයිඩයක් කියලා ඔබ හිතුවොත් එහෙනම් මේ තියෙන්නේ ඒක සරල සීනි අණු. මා ඊළඟට කතා කරන්න යන්නේ ඩයිසැකරයිඩ්. ඩයිසැකරයිඩ් අණුවක් සෑදෙන්නේ මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙලා. ඩයිසැකරයිඩ් අණුවක් සෑදෙන්නේ මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු. ඩයිසැකරයිඩ් සඳහා උදාහරණ වශයෙන් අපිට ගන්න පුළුවන් සුක්‍රෝස්, ඒ වගේම ලැක්ටෝස් සහ මෝල්ටෝස්. ඔබ දන්න තේ පානය කරද්දී අපි පාවිච්චි කරන සීනි කියන්නේ සුක්‍රෝස්. ඒ වගේම කිරිවල අඩංගු වෙලා තියෙන සීනි වර්ගය තමයි ලැක්ටෝස්. ඒ වගේම මෝල්ටෝස් අඩංගු වෙලා තියෙනවා දානම. මේ ආකාරයට ඩයිසැකරයිඩ් අණුවක් සෑදෙන්නේ මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වෙනවා. එහෙනම් මේක අපි මොනොසැකරයිඩ් අණුවක් ලෙස නිරූපණය කළොත් ඩයිසැකරයිඩ් සඳහා අපිට මේ ආකාරයට මෙය යොදා ගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්න යන්නේ පොලිසැකරයිඩ් පිළිබඳව. පොලිසැකරයිඩ් අණුවක් සෑදෙන්නේ මොනොසැකරයිඩ් අණු රාශියක් මේ ආකාරයට එකතු වෙනවා. පොලිසැකරයිඩ් සඳහා අපිට උදාහරණ වශයෙන් ගන්න පුළුවන් පිෂ්ඨය, ඒ වගේම සෙලියුලෝස්. සෙලියුලෝස් කියලා කියන්නේ ශාක සෛලවල සෛල බිත්තිය නිර්මාණය වෙලා තියෙන සංයෝගය. ඒ වගේම ග්ලයිකෝජන්. ග්ලයිකෝජන් තමයි අපේ අක්මාව තුළ අපේ ශරීරයේ තියෙන ඒ වැඩිපුර තියෙන ග්ලූකෝස් ගබඩා කරන ආකාරය. එනම් පිෂ්ඨය, සෙලියුලෝස් සහ ග්ලයිකෝජන් පොලිසැකරයිඩ් සඳහා උදාහරණ වශයෙන් ගන්න පුළුවන්. මේ මොනොසැකරයිඩ් අණුවක් නම් මේ ඔබ දකින්නේ මේ කෙහෙල් ඇවරිය අපිට නිරූපණය කරන්න පුළුවන් පොලිසැකරයිඩයක් වශයෙන්. මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය මුඛයේ සිට ගුදය දක්වා දිවෙන නලයක්. මා පුතාලට මේක පැහැදිලි කරන්න යොදාගන්නේ ඔබේ පෙළ පොතේ තියෙන රූප සටහනක්. ඒත් ඔබට පේනවා මේ ස්ථානයේ තියෙන්නේ මුඛ කුහරය. ඒ මුඛ කුහරයෙන් පස්සේ මේ ආකාරයට ආහාර ගමන් කරන්නේ ග්‍රසනිකාවට. ග්‍රසනිකාවෙන් පස්සේ තියෙනවා අන්නසෝතය කියන නාලයක්. පේශීමය නාලයක් තියෙනවා අන්නසෝතය. අන්නසෝතයෙන් පස්සේ තියෙන්නේ ආමාශය. ආමාශයෙන් පස්සේ ආරම්භ වෙනවා අපේ කුඩා බඩවැල ශුද්‍රාන්ත්‍රය. ඒ ශුද්‍රාන්ත්‍රයේ ආරම්භක කොටසට අපි කියනවා යූහඩයකින් යුක්ත කොටස ග්‍රහණය නිසා. ඉන්පස්සේ මේ ආකාරයට ශුද්‍රාන්ත්‍රයෙන් පස්සේ මේ ස්ථානයේ අපිට හමු වන්නේ උණ්ඩුක.
උණ්ඩුකයේ ස්ථානයේ උණ්ඩුකයේ පිහිටා තියෙන ස්ථානයේ උණ්ඩුක පුච්චය නම් කුඩා නාලයක් පවතිනවා වැසුණු නාලයක්. ඉන්පසුව මහාන්ත්‍රය තියෙනවා. මහාන්ත්‍රයෙන් පස්සේ ගුද මාර්ගය, ඉන්පසුව ගුදය. මේ තමයි ආහාර මාර්ගයේ ඒ ආහාර ගමන් ගන්නා පිළිවෙල. මම නැවත ඔබට කිව්වොත් මුඛ කුහරය, ග්‍රසනිකාව, අන්නසෝතය, ආමාශය, ග්‍රහණිය, ශුද්‍රාන්ත්‍රය, උණ්ඩුකය, මහාන්ත්‍රය, ගුද මාර්ගය සහ ගුදය. මා දැන් සූදානම් වෙන්නේ උදාරට ආහාර ජීවන පද්ධතියේ මුඛයේ සිට ගුදේ දක්වා ක්‍රියාකාරීත්වය පිළිබඳව පැහැදිලි කරන්න. දැන් අපිට මේ තේන මේ මිනිස් දේහයකට අනුරූප කොටසින් අපිට බාහිරින් පේන කොටස් ටික අපි මුලින්ම හඳුනා ගන්නවා. දැන් උදාරට පේනවා මේ ආකාරයට අපි ගත්තොත් එහෙම මේ උඩ හරිය පේන්නේ මොලේ. මේ හරස් කඩක් ගත්තාම මෙන්න මේ ස්ථානයේ තමයි මුඛය. මේ තියෙන මුඛය. ඒතර මේ කුටියේ මේ ආකාරයට ගියාට පස්සේ මෙන්න මේ ස්ථානයට අපි කියනවා ග්‍රසනිකාව. ඔන්න මෙන්න මේ නිරූපණය කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයට මෙතන තියෙන ග්‍රසනිකාව. ඒ ග්‍රසනිකාව ඊළඟට ඔය ආකාරයට මෙහිම ආහාර මාර්ගය ගමන් කරද්දී අන්නසෝතය මේ ආකාරයට පහළට වෙනකොට තියෙනවා. මේ තියෙන්නේ අන්නසෝතය. අන්නසෝතය ආකාරයට ගියාට පස්සේ අපිට දැන් මෙතනින් නිරූපණය කරන්න අමාරුයි. පේනවා අඩුවෙකට. ඒක ඇතුලෙන් ගමන් කරන්න. ඊළඟට මේ උඩ දකින්නේ ආමාශය. මේ ස්ථානයේ තියෙන ආමාශය. මේ මොකද්ද මේ දුඹුරු පාටින් අපිට පේන ව්‍යුහය ආහාර මාර්ගයට බාහිරින් සම්බන්ධ වෙලා ඒකට අවශ්‍ය ජීර්ණ විෂ සපේන අක්මාශය. ඊට යටින් මේ ආකාරයට ඔබ දකින්නේ මහා මේ තියෙන්නේ මහා මේ තියෙන්නේ කුඩා ශුද්‍රා මෙන්න මේ ස්ථානයේ ඔබ දකින්නේ උණ්ඩුකය සහ උණ්ඩුක පුච්චය. මේ කොටස් තමයි අපිට මේ බාහිරින් මේ ආකාරයට බලා ගන්න පුළුවන්. මම දැන් මුලින්ම සූදානම් වෙන්නේ ඔබට මුඛය පිළිබඳව පැහැදිලි කරන්න. මේ මුඛය මේ ආකාරයට අපි ගත්තහම උඩු හනුව සහ යටි හනුව කියලා හනු දෙකකින් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ උඩු හනුව සහ යටි හනුව දෙකේම කුන්තක, රදනක, පුරස්චාරක සහ චාර්වක කියන දත් වර්ග 4 පවතී. මුඛයේ කේඩ ග්‍රන්ථි යුගල් 3ක් පවතී. ආහාර ජීර්ණය සඳහා කේඩය ශ්‍රාවය කිරීමට සකස් වෙච්ච කේඩ ග්‍රන්ථි 3ක් මේ මුඛය තුල පවතී. ඒ වගේම මුඛයේ අපර කොටසට වෙන්න දිව සම්බන්ධ වෙලා තියෙනවා. දිව මගින් ප්‍රධාන කාර්යයන් දෙකක් සිදු කරන ආහාර ජීර්ණයේදී එකක් තමයි ආහාර වල රස හඳුනා ගැනීම. අංක 2 ඒ ආහාරය කේඩය සමග හොඳින් මිශ්‍ර කිරීම. අන්නේ කාර්යයන් සඳහා දිව වැදගත් වෙනවා. අපි බත් ටිකක් කට ඇතුළට දාලා අපි බත් ටිකක් කට ඇතුළට දාලා ටික වේලාවක් හපහප හිටියොත් අපි දිවට දැනෙනවා පැණි රස. ඒ ඔබට අත්දැකීම සමහර වෙලාවට ලැබිලා නැති වෙනවා. මොකද ටික වේලාවක් අපි එක දිගට හපහප ඉන්නවා. ගොඩක් වෙලාවට අපි කරන්නේ දෙතුන් පාරක් හපලා ඒ ආහාර ටික ගිලිනවා. නමුත් සුදු බත් ටිකක් හෝ පාන් කැබැල්ලක් හෝ අපි හපහප ඉන්නකොට ටික වේලාවක් අපේ දිවට පැණි රසක් දැනෙන්නේ කොහොමද? මෙන්න මේ රසායනික ප්‍රතික්‍රියාව සිදු වෙනවා. බත් සහ පාන් වල තියෙන කාබෝහයිඩ්‍රේට් තමයි පිෂ්ඨ. මේ ආකාරයට බත් සහ ඒ පාන් වගේ දේවල් වල පිෂ්ඨය. අපි කටේ කේඩය ඒ කේඩය තුල පවතිනවා එන්සයිම් එකක්. අපි ඒකට කියනවා ටයරින්. එහෙම නැත්නම් කේඩ ඇමයිලේස්. මේ ටයරින් ඉසේ නැතිනම් කේඩ ඇමයිලේස් මගින් පිෂ්ඨය මෝල්ටෝස් කියන
මෝල්ටෝස් කියන ඩයිසැකරයිඩ් බවට පත් ඔබට මීට පෙර කියා දීපු ඒ මෝල්ටෝස් කියන ඩයිසැකරයිඩ් බවට පත් කරන නිසා තමයි දිවට පැණි රසක් දැනෙන්නේ. මා දැන් ඔබට පැහැදිලි කරන්න සූදානම් වෙන්නේ ග්‍රසනිකාව පිළිබඳව. මෙන්න මේ ස්ථානය තමයි ග්‍රසනිකාව. මේ ඔබ දකින්න මේ ස්ථානයේ ග්‍රසනිකාව. එතකොට දැන් මේ මුඛයේ සිට අපි ගිලින ආහාර පිටක් ග්‍රසනිකාව හරහා තමයි මේ ආකාරයට අන්න සෝතයට ගමන් කරන්නේ. ඔබ බලයි මෙතන මේ හතරම හන්දියක් වගේ තියෙන්නේ. ඔව්. මේ තියෙන්නේ අපේ සොසන මාර්ගය. මේ නාස්කුහරේ තියෙන මේ ආකාරයට ඊළඟට මේ විවෘත වෙන්නේ ග්‍රසනිකාවට ඉන්පසුව මේ ගමන් කරන මාර්ගය සොසන මාර්ගය. සොසන මාර්ගය මේ ආකාරයට ඉදිරියෙන් ගමන් කරනවා. ආහාර මාර්ගය මේ ආකාරයට පිටිපස්සෙන් යනවා. එහෙනම් මේ ග්‍රසනිකාව කියන්නේ අපේ සොසන පද්ධතියට ආහාර ජීවන පද්ධතියට මේ පොදු වෙච්ච කුටි. මෙන්න මේ ස්ථානයේ පවතිනවා මේ ආකාරයට පියන. අන්න ඒකට අපි කියනවා අපිගිවිකාව. ඒ අපිගිවිකාව කාටිලේජයේ පියන. ඒකේ කියන කාර්ය තමයි අපි ආහාරයක් ගිලිනකොට එය සොසන මාර්ගයේ ගමන් නොකර ආහාර මාර්ගය ඔස්සේ ගමන් කිරීමට සකස් වෙනවා. අපි ආහාරයක් ගිලිනකොට ඒ අපිගිවිකාව මගින් සොසන මාර්ගය తాවකාලිකව වැසීමක් සිදු කරනවා. ඒ නිසා ඒ ආහාරය ආහාර මාර්ගය ඔස්සේ තමයි ගමන් කරන්නේ. නමුත් අපි ආහාරයක් ගන්න අවස්ථාවකදී කතා කරනකොට සිනහසෙනකොට මේ ආහාරය සොසන මාර්ගය ඔස්සේ ගමන් කරන්න උත්සාහ කරනවා. අනේ එතකොට මේ සොසන මාර්ගය ඔස්සේ ඉහළට ඇති කරන ඒ තෙරපීම නිසා තමයි ඒ ආහාර අපි කියන්නේ ස්මෝල් යනවා. ඒ වගේම දැනගත යුතුයි මේ ආහාර මේ වගේ ස්ථානයක සොසන මාර්ගය යම් ආකාරයකට අවහිර වුණොත් ඒ පුද්ගලයා මරණයටපත් වෙනවා. මම ඊළඟට ඔබට පැහැදිලි කරන්න සූදානම් වෙන්නේ අන්න සෝතිය පිළිබඳව. අන්න සෝතිය කියන්නේ ග්‍රසනිකාවේ සිට ආමාශය දක්වා දිවෙන නල. ඒ ග්‍රසනිකාව හැකිලුණු නල. ඒ ග්‍රසනිකාව තමයි ඔබට මෙන්න මේ අවස්ථාවේදී මෙන්න මේ පේන්නේ ග්‍රසනිකාව. මේ ග්‍රසනිකාව තමයි ඔබ දකින්නේ. එතකොට මේ ඔබ දකින්නේ සොසන මාර්ගය. ඒක අපේ ආහාර මාර්ගයට ඉදිරියෙන් පවතී. මේ නාරෝස පාටින් නිරූපණය වෙන්නේ ග්‍රසනිකාව. එතකොට ග්‍රසනිකාව තුලින් ආහාර ගුලියක් ගමන් කරද්දී ඒ ගමන් කරන්නේ සර්පයේ ගොතුරක් ගිල්ලහම ඒ ගොතුර සර්පයාගේ ආහාර මාර්ගය තුලින් ශරීරය තුලින් ගමන් කරන ආකාරය. අපි ඒකට කියනවා ක්‍රමාකුංචන චලනය. ක්‍රමාකුංචන චලන ආකාරයට තමයි මේ ගමන් කිරීම සිද්ධ වෙන්නේ. එතකොට දැන් මම මේ ආකාරයට ඔබට ඇදලා පෙන්නනවා අපි අංගසෝතය. ඒ තුලින් ආහාර ගුලියක් ගමන් කරද්දී මේ ආකාරයට ක්‍රමාකුංචන චලනය ඇති වෙමින් තමයි මේ ආහාර ගුලිය පහළට ගමන්. මම ඊළඟට ඔබට පැහැදිලි කරන්න සූදානම් වෙන්නේ ආමාශය පිළිබඳව. මේ ඔබ දකින්න කොටස ආමාශය. මේ තියෙන ආමාශය. මම මේ කොටස ඉවත් කරනවා. මේ මම ඉවත් කරන්නේ අක්මා. ඒ පිළිබඳව මම තව ටික වේලාවකින් ඔබට පැහැදිලි කරනවා. මේ ආමාශය පේශීමය කොටසක් ව්‍යුහයක්. මේ තුලට ගමන් කරන ආහාර පැය 3ක පමණ කාලයක් ආමාශය තුල පවතිනවා. ආමාශයේ අභ්‍යන්තර පිටිවල ආමාශයක යුෂය වැగిරෙනවා. ආමාශයක යුෂය ශ්‍රාවය වෙනවා මේ ආමාශයේ ඇතුළත පිටිය. ඒ ආමාශයක යුෂය තුල අඩක් වෙලා තියෙනවා HCl අම්ලය. හයිඩ්‍රොක්ලොරික් අම්ලය අඩක් වෙලා තියෙනවා. ඒ වගේම මේ ආමාශයික යුෂය තුළ අඩක් වෙලා තියෙනවා
පෙප්සින් කියන ජීවන එන්සයිම්. පෙප්සින් කියන එන්සයිමේ මගින් ජීවනය කරන්නේ ප්‍රෝටීන්. ප්‍රෝටීන් ජීවනයේ සඳහා වැදගත් වෙන එන්සයිමය තමයි පෙප්සින්. ඉතින් අන්නසෝතය ඔස්සේ ආමාශයට පැමිණි මේ ආහාරය ආමාශයේ තියෙන පේශී මගින් පොඩි කිරීමකට ලක්. ආමාශයේ පේශී සංකෝචනය සිදු වෙද්දී ඒ ආහාර කුඩා කැබලි බවට පත්වීමක් සිදු වෙනවා. අන්න එතකොට මේ ආමාශය තුල පවතින ආහාරයට අපි නමක් කියනවා ආමලසය. ආමාශය තුල පවතින ආහාරය අපිට හඳුන්වනවා ආමලසය ලෙස. එතකොට මේ ආමලසය පවතින්නේ ආම්ලික මාධ්‍යයක් තුළ. ආමාශය තුල ආහාර තියෙන අවස්ථාවලදී මෙන්ම ආමාශය තුල ආහාර නැති වෙන අවස්ථාවලදී මේ ආමාශයේ බිත්ති සංකෝචනය. මේ පැය 3කට විතර පස්සේ මේ ආමාශයේ තියෙන ආහාරය ඊට පස්සේ කුඩා බඩවැල වෙතට ගමන් කරනවා. ඒ කුඩා බඩවැල වෙතට ගමන් කරන්නේ ආමාශයේ හිස්. ඒ හිස්ස පවතිද්දී ආමාශයක බිත්ති සංකෝචනය වීමේදී තමයි අපිට වේදනාවක් ඇති වෙන්නේ. එය තමයි අපි කුසගින්න ලෙස හඳුන්වන්නේ. එහෙනම් ආමාශයේ හිස් වෙනකොට තමයි හිස් වෙද්දී ඒ ඇතිවන ආමාශයේ පේශී වලින් ඇතිවන සංකෝචනය නිසා තමයි අපිට කුසගින්න ඇතිවීම සිද්ධ වෙන්නේ. ආමාශය පිළිබඳව තවදුරටත් පැහැදිලි කරද්දී ආමාශයක යුෂය තුළ රෙනින් කියන එන්සයිමය අඩංගු වෙලා තියෙනවා. ඒ පවතින්නේ කුඩා දරුවන්ගේ පමණයි. ආමාශයක යුෂය තුළ රෙනින් එන්සයිමය පවතින කුඩා දරුවන්. රෙනින් එන්සයිමය මගින් සිදු කරන්නේ කිරි කැටි ගැසීම. කිරි කැටි ගැසීමේ කාර්යය තමයි සිදු කරන්නේ. කුඩා දරුවන්ගේ ප්‍රධානම ආහාරය මව්කිරි. ඒ මව්කිරි ආහාරයට ගත්තට පස්සේ කුඩා දරුවෙක් එයාගේ කිරි ජීර්ණය වීමේදී මුල්ම පියවරක් තමයි කැටි ගැසීම. කැටි ගැසිලා තමයි ඊළඟ පියවරවල් ටික සිදුවන්නේ. ඒ නිසා සමහරවිට ඔබට අත්දැකීම් ඇති පුංචි දරුවන්ට කිරි පෙව්වට පස්සේ ගුඩුස්යවල. ඒ ගුඩුස්යවල තියෙද්දි සමහර අවස්ථාවලදී ඒ දරුවාගේ උදරය යම් තෙරපීමකට ලක් වෙච්ච අවස්ථාවලදී ටික වෙලාවකට පස්සේ දරුවා කිරිවමනේ දානකොට ඒ කිරි කැටි ගැසුණු ස්වභාවයක් තියෙන්නේ. එය ජීර්ණයේ ආරම්භක පියවර ලෙස කැටි ගැසීම සිදුවන නිසා. ආමාශය තුලදී ආමාශයේ බිත්තියට අවශෝෂණය වන ද්‍රව්‍ය කීපයක් පවතී. එකක් තමයි ජලය. ඒ වගේම තව එකක් ග්ලූකෝස්. මොනොසැකරයිඩ් වර්ග අවශෝෂණය වෙනවා. ඇතැම් ඖෂධ ඒ වගේම ඇල්කොහොල් වැනි දේවලුත් ඒ මුඛය ග්‍රසනිකාව සහ ආමාශය දක්වා යද්දී අවශෝෂණය වීම සිද්ධ වෙනවා. ඒ වගේම ආමාශයෙන් පසුව ආහාරය ගමන් කරන්නේ ග්‍රහණයට. කුඩා බඩවැලේ ශුද්ධාන්ත්‍රයේ මුල්ම කොටස. එතකොට ග්‍රහණියට ඇතුළු වන ඒ ආමලසය ආම්ලික වෙච්ච ඒ අර්ධ ලෙස ජීර්ණ වෙච්ච ඒ ආහාරයේ මෙන්න මේ දේවල් අඩංගු වෙලා තියෙනවා. එකක් අර්ධ වශයෙන් ජීර්ණය වූ ප්‍රෝටීන්. මොකද පුතාලා දැනගන්න ඕනේ අපි කන ප්‍රෝටීන් ඇඟට උරා ගන්න නම් ඇමයිනෝ අම්ල බවට පත් වෙනවා. නම් ආමාශය තුළදී ඒ දේ සිද්ධ වුණේ නැහැ. ආමාශය තුළ තියෙන ප්‍රෝටීන් පෙප්සින් මගින් පොලිපෙප්ටයිඩ් කියන තත්වයට තමයි පත් වෙන්නේ. ආමාශයේදී ප්‍රෝටීන් පොලිපෙප්ටයිඩ් කියන තත්වයට පත් වෙනවා. එතකොට ප්‍රෝටීන් ශරීරයට උරා ගන්න නම් ඇමයිනෝ අම්ල බවට පත් වෙනවා. ඒක තව පිළිවෙලක්. ඒ නිසා මේ දේවල් සිදුවන්නේ ආහාර මාර්ගයේ තවත් පහළට යනවා. එනම් ආමාශයේ සිට ග්‍රහණියට ගමන් කරද්දී ගමන් කරන එක දෙයක්
අර්ධ වශයෙන් ජීර්ණය වූ ප්‍රෝටීන්. ජීර්ණය වූ සහ නොවූ කාබෝහයිඩ්‍රේට්. මොකද ඔබ දන්නවා අපේ කටේ තියෙන කෙලවලින් අපි කන කාබෝහයිඩ්‍රේට් යම් ප්‍රමාණයක් අර්ධ ලෙස ජීර්ණය. ඒ අර්ධ ලෙස ජීර්ණය වූ සහ ජීර්ණය නොවූ කාබෝහයිඩ්‍රේට් ආම්ලසේ අඩංගු දෙයක් ග්‍රහණය දක්වා යනවා. ජීර්ණය නොවූ ලිපිඩ තාම තෙල් කෑම ලිපිඩ ජීර්ණය වෙලා නැහැ. ඒවා තමයි විටමින්, khනිජ ලවණ සහ ජලය. මේ සියලු දේවල් ඒ ආකාරයට ගමන් කරනවා. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ ශුද්ධාන්ත්‍රය පිළිබඳව. ශුද්ධාන්ත්‍රය කියන්නේ කුඩා බඩවැල්. ඒතර පුතාලා දැන් මේ රූපය දැක්කම මෙන්න මේ පේන කොටස් ටික තමයි ශුද්ධාන්ත්‍රය. මේක නම් මහාන්ත්‍රය. එතකොට දැන් මෙතනින් අපිට මේ කියන විදිහට මේ අභ්‍යන්තර කොටස් පෙන්වන්න අමාරු නිසා මම මේ රූපයට යොමු කරලා ඔබ දන්නවා මේ ඉන්නේ අන්නස. මේ ඊළඟට දකින්නේ ආමාශය. ආමාශයෙන් පසු මේ ආරම්භ වෙන ග්‍රහණය ශුද්ධාන්ත්‍රයට අයිති මුල් කොටස. එතකොට මේ ශුද්ධාන්ත්‍රය මීටර 7ක් පමණ දිග නලයක්. එහි ප්‍රධාන කාර්ය වන්නේ ආහාර ජීර්ණය සහ ජීර්ණය වූ අන්තඵල අවශෝෂණය කිරීම. ඒකේ මුල්ම කොටස මේ ඔබ දකින්න ග්‍රහණය. ඒක යුවක් වලක හැඩයකින් යුක්ත වෙලා තියෙනවා. පුතාලා මේ ස්ථානය ගැන හොඳ අවබෝධයකින් බලන්න ඕනේ. මොකද විභාග ප්‍රශ්න ගොඩක් නිර්මාණය වෙන ස්ථානයක් තමයි මේක. මේ ඔබ දකින්නේ අක්මා. මේ කඩේවි වලින් මා පෙන්නලා තියෙන ඒක අපිට පේන්නේ නැති කොටස ආමාශයට වැහිලා තියෙනවා. මේ අක්මාව තුල නිෂ්පාදනය කරනවා පිත. පිත කියලා අපි හඳුන්වන්නේ ජීර්ණ යුෂයක්. ඒ නිපදවන පිත తాවකාලිකව ගබඩා කරලා තියෙනවා පිත්තාශය තුල. දැන් මේ ඔබ දකින්නේ අක්මා. මේ අක්මාවේ මේ ඔබ කොළ පාටින් දකින්න කොටස පිත්තාශය. මේ පිත්තාශය තුල ගබඩා කරලා තියෙන පිත් යුෂය පිත්ත ප්‍රනාලය ඔස්සේ මේ ආකාරයට ඉදිරියට එනවා. මේ ඔබ දකින්නේ පිත්ත ප්‍රනාලය. ඒ ඔස්සේ පිත මේ ආකාරයට ඇවිල්ලා පොදු විවරයකින් මෙන්න මේ ග්‍රහණයට ඒ යුෂ ශ්‍රාවය වෙනවා. මෙතන මේ දකින ග්‍රන්ථිය තමයි අග්න්‍යාශය. ඒ අග්න්‍යාශය තුල නිෂ්පාදනය වෙනවා අග්න්‍යාශයික යුෂය. අග්න්‍යාශය තුල අග්න්‍යාශයික යුෂය නිෂ්පාදනය වෙනවා. ඒ අග්න්‍යාශයික යුෂය අග්න්‍යාශයික ප්‍රනාලය ඔස්සේ ඉදිරියට ඇවිල්ලා මේ පොදු විවරයෙන් මේ ආකාරයට ග්‍රහණයට මේ යුෂ දෙකම එකතු වීමක් සිදු වෙනවා. එහෙනම් දැන් පුතාලට තේරෙන්න ඕනේ ආමාශය තුලදී ආහාරයට තිබුණේ ආම්ලික මාත්‍රයක්. අපේ කටේදී කෙලවල තියෙන්නේ බාෂ්මික තත්ත්වය. ඒකට ආහාරය වෙනස් වෙවි ආවේ ආම්ලික සහ බාෂ්මික නිසා. කටේදී කේටේ නිසා බාෂ්මික මාත්‍රයක් තිබෙනවා. ආමාශයේදී හයිඩ්‍රොක්ලෝරික් අම්ලය නිසා ආම්ලික මාත්‍රයක් ලැබෙනවා. ග්‍රහණයේදී මේ පිත් යුෂය එකතු වීම නිසා නැවත බාෂ්මික මාධ්‍යයක් ලැබෙනවා මේ ආහාරයට. උදාහරණයක් මම පැහැදිලි කළේ. ග්‍රහණයට අග්න්‍යාශයික යුෂය සහ පිත් යුෂය වැగిරෙන ආකාරය. ඒක ශ්‍රාව්‍ය වෙන ආකාරය. අග්න්‍යාශයික යුෂය තුළ අඩංගු වෙලා තියෙන දේවල් තමයි ට්‍රිප්සින්, ඇමයිලේස් සහ ලයිපේස් කියන එන්සයිම්. අග්න්‍යාශයෙන් නිෂ්පාදනය කරලා ඒ ශ්‍රාවය කරන යුෂය තුළ ට්‍රිප්සින් කියන එන්සයිම් තියෙනවා. ඇමයිලේස් කියන එන්සයිම් තියෙනවා. ලයිපේස් කියන එන්සයිම් තියෙනවා. මේ එන්සයිම් ශ්‍රාවය වෙන්නේ අපි කාපු කෑම දිරවන්න. එහෙනම් අපි බලමු මේ එන්සයිම් වලින් දිරවන්නේ
ජීර්ණය කරන්නේ මොන ආහාර වර්ගද? අපි කාපු කෑම වල තිබිච්ච ප්‍රෝටීන් වලින් කොටසක් ආමාශයේ පෙප්සින් කියන එන්සයිමේ මගින් අර්ධ ලෙස ජීර්ණය කරලා පොලිපෙප්ටයිඩ් හැදෙනවා. අපි කාපු කෑම වල තිබිච්ච ප්‍රෝටීන් සියල්ලම ආමාශය තුලදී ජීර්ණය වෙන්නේ නැත්තම් ඒ ඉතුරු ටික අල්ල ගන්නවා ග්‍රහණයේදී. එතනදී කිප්සින් මගින් තමයි ඉතුරු ප්‍රෝටීන් පොලිපෙප්ටයිඩ් බවට පත්. ආමාශයේදී ප්‍රෝටීන් පොලිපෙප්ටයිඩ් එකලින් පෙප්සින් වලින් ආම්ලික මාර්ගය. ග්‍රහණයේදී ප්‍රෝටීන් ඉතුරු වෙච්ච ප්‍රෝටීන් පොලිපෙප්ටයිඩ් බවට පත් කරන්නේ ට්‍රිප්සින් මගින් වාෂ්පික මාධ්‍යයක් තුළ. ඒ මාධ්‍ය වාෂ්පික වුණේ පිත්ත ශ්‍රාවය වෙච්ච නිසා. ඊළඟට ඔබට මතකයි මා කිව්වා කටේ තිබුණු කේටය මගින් පිෂ්ඨය ජීර්ණය ආරම්භ කරන බව. එතකොට මේ පිෂ්ඨයෙන් කොටසයි කටේදී ජීර්ණය සිදු වෙන්නේ. ජීර්ණය ආරම්භ වෙන්නේ. මේ පහළට එන පිෂ්ඨය ජීර්ණය කිරීම සඳහා අග්න්‍යාශයෙන් ආපු ඇමයිලේස් එන්සයිම් එක වැදගත් වෙනවා. එතනදී මෝල්ටෝස් කියන ඒ ඩයිසැකරයිඩය නිර්මාණය වෙනවා. ඊට පස්සේ ලිපිඩ ගැන ලිපිඩ ජීර්ණය පිළිබඳව පුතාලා මම කතා කරන්න ඉස්සෙල්ලා පොට්ටක් මේ පිට පැත්තට යමු. පිත් යුෂය තුළ පිත් යුෂය පොළ පාට කහ පාට දියලා ඒ පිත් යුෂයේ අඩංගු වෙලා තියෙනවා පිත් වර්ණ. පිත්ත වර්ණ කඩනවා. ඒ පිත්ත වර්ණක නිසා තමයි මල ද්‍රව්‍ය වලට පැහැයක් වෙන්නේ. ඒ වගේම මේක පිත් ලවණ බයිකාබෝනේට් ලවණ තියෙනවා. ඒ වගේම ජලය. ඔබ බලන්න පිත මගින් මොකක්ද කරන වැඩේ අපේ ආහාර මාර්ගය. පිත මගින් අපි කන කෑම වල මොනවද ජීර්ණය කරන්නේ? පිත මගින් කරන්නේ නෙමෙයි. අපි හපල කෑවට විවිධ ආහාර දැන් ලිපිඩ තෙල් තියෙන ආහාරයක් පුතාලා හිතන්න කළු දොඩොල් එහෙම නැත්නම් රටකජු කජු වගේ ආහාරයක් ඔබ හොඳට හපල කන. කෑවට ඒවා මේ දත් වලින් කඩන්න පුළුවන් යම් සීමාවක් දක්වා විතරයි. ඊට පස්සේ ඒ ලිපිඩ පිට මගින් තවදුරටත් කුඩා කොටස් බවට වෙන් කරනවා. අන්නේ ක්‍රියාවට අපි කියන නම තමයි තෛලෝදකරණය. ඒ තෛලෝදකරණය මගින් ඒ ලිපිඩ කුඩා කොටස් බවට පත් කරපුවාම අපි ඒකට කියන්නේ තෛලෝදකෘත ලිපිඩ කියලා. එහෙනම් අන්නේ තෛලෝදකෘත වෙච්ච ලිපිඩ තාම කුඩා කොටස් බවට පත් වෙච්ච ලිපිඩ ලයිපේස් එන්සයිමේ මගින් මේද අම්ල හා ග්ලිසරෝල් කියන ඇඟට උරා ගන්න පුළුවන්, ලේවලට උරා ගන්න පුළුවන් සරලම ඵලය බවට පත් කරනවා මේ ග්‍රහණය තුළ. අපි ශුද්ධාන්ත්‍රයේ අනෙක් කොටස් පිළිබඳව සාකච්ඡා කරද්දී දැන් පුතාලට පැහැදිලි වෙනවා, ඔබට පේනවා මේ තියෙන අපේ කුඩා භාගය. ඒ කියන්නේ ශුද්ධාන්ත්‍රය. මීටර 7ක් පමණ දිග බව මම ඔබට කිව්වා. මේ ශුද්ධාන්ත්‍රයේ මුල් කොටස තමයි අර යු අකුරක හැඩයේ තිබිච්ච ග්‍රහණය. ඊට පස්සේ මේ ආකාරයට මේ අපේ කුඩා බඩවැල් අපේ ශරීරය තුළ පිහිටලා තියෙනවා. මේ තියෙන මේ කුඩා බඩවැල් නැත්තම් මේ අන්ත්‍රයේ අභ්‍යන්තරයේ තියෙන බිත්තිවල යුෂයක් ශ්‍රාවය කෑම දිරවන්න යුෂයක් ශ්‍රාවය. අන්නේ යුෂයට අපි කියන්නේ ආන්ත්‍රික යුෂය. බඩවැල් වලින් අභ්‍යන්තරයෙන් ශ්‍රාවය වෙන යුෂයට කියන්නේ ආන්ත්‍රික යුෂය. මේ ආන්ත්‍රික යුෂය තුළ අඩංගු වෙලා තියෙන එන්සයිම තමයි මෝල්ටේස්, ලැක්ටේස්, සුක්‍රේස්, පෙප්ටිඩේස්.
ඊට අමතරව ඒ තුළ ශ්ලේෂ්මල නම් තරලයක් පවතී. ශ්ලේෂ්මල වලින් මොකද කරන්නේ? ඒ ශ්ලේෂ්මල මගින් මේන ආහාරය ස්නේහණය කරනවා. ඒ විශ්සලසුළු බවට පත් කරනවා. ඒ නිසා එන ආහාරය මේ අන්ත්‍රය තුලින් ගමන් කිරීම ගොඩක් පහසුයි. ඒ වගේම පුතාලා දන්නවා අපේ ආමාශය ගත්තහම ඒක හැදිලා තියෙන්නේ සෛලවලින්. සෛල කියන්නේ ඒක ප්‍රෝටීන්. ඒ වගේම අපේ කුඩා බඩවැල ගත්තහම ඒකේ ග්‍රහණීය කොටස එහෙම ගත්තාම ඒක හැදිලා තියෙන්නේ සෛලවලින්. ඒ සෛල තුල ප්‍රෝටීන්. ඒතර ප්‍රෝටීන් ජීර්ණය කරන්න පෙප්සින් සහ ට්‍රිප්සින් කියන ඒ එන්සයිම ශ්‍රාවය වුණාට පස්සේ ආමාශයේ විද්‍ය ජීර්ණය වෙලා අපේ ශුක්‍රාන්ත්‍රයේ ග්‍රහණීය කොටස ජීර්ණය වුණොත් ඒක අපිට ලොකු ගැටලුවක්. අන්න ඒ නිසා මේ ශ්ලේෂ්මල මගින් සිදු කරන තවත් කාර්යයක් තමයි ඒ විත්ති ජීර්ණය වීම වැළැක්වීම. ඒ වගේම පුතාලට මම දැන් පැහැදිලි කරනවා දැන් මේ මෝල්ටේස්, ලැක්ටේස්, සුක්‍රේස් සහ පෙප්ටිඩේස් එන්සයිම් වලින් සිදුවන ජීර්ණ ක්‍රියාව. කෑම අපි මුඛයේ අරගෙන රසනිකාව අන්න සෝතේ හරහා ඇවිල්ලා ආමාශයට ඇවිල්ලා ආමාශයෙන් ග්‍රහණයට ඇවිල්ලා ඊට පස්සේ දැන් මේ ආකාරයට මේ අවසාන හරිය. ඒතර දැන් මේ බඩවැලේදී ආන්තික විශේෂය සුක්‍රේස් කියන එන්සයිමේ මගින් සුක්‍රෝස්, ග්ලූකෝස් සහ ෆ්‍රුක්ටෝස් කියන මොනොසැකරයිඩ් බවට පත් කරනවා. අවසාන වශයෙන් අර ජීර්ණ අන්ත ඵල බවට පත් කරනවා. අපි කිරියඩංගු ආහාරයක් ගත්තා නම් ඒකේ තියෙන ලැක්ටෝස්, ලැක්ටේස් කියන එන්සයිමේ මගින් ග්ලූකෝස් සහ ග්ලැක්ටෝස් කියන මොනොසැකරයිඩ් බවට පත් කරනවා. ඒ වගේම ආමාශයේදී සහ ග්‍රහණයේදී ප්‍රෝටීන් ජීර්ණය උනේ අර්ධ ලෙස. ඒක අවසාන ඵලයේ බවට පත් උනේ නෑ. එතන හැදුනේ පොලිපෙප්ටයිඩ්. ඒ පොලිපෙප්ටයිඩ් පෙප්ටිඩේස් කියන එන්සයිමේ මගින් ඇමයිනෝ අම්ල බවට පත්. ඒ කියන්නේ අපේ කුඩා බඩවැලේ යම් දුරකට යනකොට දැන් අපි කාපු සියලු දේ ජීර්ණය වෙලා අවසන්. එනම් මේකේ මුල් කොටසේදී කුඩා බඩවැලේ ඉහළ කොටසේදී මේවා අවසාන වශයෙන් ජීර්ණය වීම සිද්ධ වෙලා දැන් තියෙනවා. එසේනම් අප විසින් ආහාරයට ගන්න කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ ලිපිඩ අඩංගු ආහාරවලට අවසානයේදී සිදු වුණේ මොකක්ද කියලා අපි බලමු. මේ කුඩා බඩවැලේදී අවසාන වශයෙන් කාබෝහයිඩ්‍රේට් මොනොසැකරයිඩ් බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස් සහ ග්ලැක්ටෝස් බව. ඒ වගේම අපි ආහාරයට ගත්ත ප්‍රෝටීන් ඇමයිනෝ අම්ල බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම අපි ආහාරයට ගත්ත ලිපිඩ මේද අම්ල හා ග්ලිසරෝල් බවට පත් වෙලා තියෙනවා. දැන් එහෙනම් දිරවල ඉවරයි. ඊළඟට කෙරෙන්න තියෙන වැඩේ දිරව පෝෂක කොටස් ටික හැකිතාක් දුරට ශරීරයට උරා ගැනීම. ඒ කියන්නේ අවශෝෂණය කිරීමේ කාර්යයයි ඊළඟට සිදු වෙන්නේ. අපි බලමු අපේ කුඩා බඩවැල ඒ කාර්ය සඳහා කාර්යක්ෂම ලෙස සකස් වෙලා තියෙන ආකාරය කෙබඳුද කියලා. ශුක්‍රාන්ත්‍රයේදී ආහාර අවශෝෂණය කාර්යක්ෂමව සිදුවීම සඳහා අනුවර්තන කීපයක් තියෙනවා. එකක් තමයි ශුක්‍රාන්ත්‍රය ඉතා දිගු වීම. අපේ කුඩා බඩවැල ගොඩක් දිගයි. අනික ශුක්‍රාන්ත්‍රයේ අභ්‍යන්තර බිත්තිය මත වෘත්තාකාර නැමුම් තියෙනවා. ඒ නිසා එහි වර්ගඵලය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම අභ්‍යන්තර බිත්තිවල රැලි මත මේ ඔබ දකින මේ ආකාරයේ අංගුලිකා
නම් ඇඟිලිවැනි ව්‍යුහ ඒ නෙරීම් රාශියක් පිහිටලා තියෙනවා. අංගුලිකා මත ශුද්‍ර අංගුලිකා පිහිටලා තියෙනවා. ඒ වගේ මේ අංගුලිකා බිත්ති ඊටම තුනි. තව අනුවර්තනයක් තමයි අංගුලිකාවලට ඊටා හොඳ රුධිර සැපයුමක් තියෙන එක. එතකොට දැන් පුතාලට මම පැහැදිලි කරපු ආහාර ජීර්ණයෙන් ලැබිච්ච අන්තඵල තමයි මොනොසැකරයිඩ්. ඊට අමතරව ඇමයිනෝ අම්ල. අනික මේද අම්ල සහ ග්ලිසරෝල්. පුතාල හොඳින් බලා ගන්න දැන් මෙන්න මේ තියෙන මේ අංගුලිකාවේ මැද තියෙන්නේ පයෝලස නාලිකාව කියන නාලිකාව තමයි මේ කොළ පාටින් ඔබ දකින්නේ. ඒ වගේ මේ රතු පාටින් ඔබ දකින්නේ රුධිර කේශ නාලිකා. අංගුලිකාවල ඇති මේ පයෝලස නාලිකාවලට මෙන්න මේ ඔබට පේන මේ කොළ පාටින් පේන පයෝලස නාලිකාවලට අවශෝෂණය කරන්නේ ජීර්ණය වෙච්ච මේද අම්ල හා ග්ලිසරෝල්. ජීර්ණ ඵල වශයෙන් ලැබිච්ච මේද අම්ල හා ග්ලිසරෝල්. ඒ වගේම මේ අංගුලිකාවේ තියෙන රුධිර කේශනාලිකා වලට අවශෝෂණය වෙන්නේ ඇමයිනෝ අම්ල, විටමින්, ඛනිජ ලවණ සහ මොනොසැකරයිඩ්. ඒ කියන්නේ ග්ලූකෝස්, ග්ලැක්ටෝස්, ෆ්‍රුක්ටෝස් වගේ මොනොසැකරයිඩ් මේ කේශනාලිකාවට අවශෝෂණය වෙනවා. ඒ කියන්නේ අපි කාපු කෑමවල තියෙන ඒ තෙල් අඩංගු ආහාර ජීර්ණය වුණාට පස්සේ ලැබෙන මේද අම්ල හා ග්ලිසරෝල් කෙලින්ම ලේ වලට එකතු වෙන්නේ නැහැ. ඒවා පයෝලස නාලිකාවට එකතු වෙනවා. පයෝලස නාලිකා සම්බන්ධ වෙනවා අපේ වසා පද්ධතියට. ඒ වසා පද්ධතියට සම්බන්ධ වෙලා වසා පද්ධතියට එකතු වෙලා ඊට පස්සේ තමයි රුධිර සංසරණ පද්ධතියට මේද අම්ල හා ග්ලිසරෝල් එකතු වෙන්නේ. ජීර්ණ වූ පෝෂකවල කුඩා බඩවැල් නැත්නම් අපේ ශුද්ධාංශ අංගුලිකාවල ඇති රුධිර කේශනාලිකාවලට අවශෝෂණය වෙනවා. එහෙම අවශෝෂණය වෙච්ච ඒ පෝෂක කොටස් යාපතික ප්‍රතිහාර ශිරාව ඔස්සේ අක්මාව දක්වා ගමන් කරනවා. අපි බලමු මේ ශිරාවට මේ නම ලැබිලා තියෙන්නේ කොහොමද? යාපතික කියන්නේ හේතුව ඒ අක්මාවට සම්බන්ධ නිසා. ප්‍රතිහාර කියන්නේ හේතුව කේශනාලිකාවලින් ආරම්භ වී කේශනාලිකාවලින් අවසන් වන නිසා. ශිරාව කියන නම දෙන්න හේතුව මේ රුධිරය හෘදය දෙසට ගමන් කරන නිසා. එසේනම් යාපතික ප්‍රතිහාර ශිරාව විශේෂ ශිරාවක් වෙන්න හේතුව ඕකයි. ඊට අමතර තව හේතුවක් තියෙනවා. අපි අපේ ශරීරයේ තියෙන රුධිර නාල අතර කෝෂ කොටස් බහුලව තියෙන රුධිර වාහිනිය තමයි යාපතික ප්‍රතිහාර ශිරාව. ඒකට හේතු උත්තරට තේරුම් ගන්න පුළුවන්. දැන් මේ එන රුධිරයේ තියෙන කෝෂ ද්‍රව්‍ය වල විශේෂයෙන් වැඩිපුර තියෙන ග්ලූකෝස් එහෙම මේ අක්මාව තුල ග්ලයිකෝජන් බවට පත් වෙලා ගබඩා. අපි ගන්න ආහාරයේ මේ උවාගත්ත වැඩිපුර අතිරික්ත ලෙස තියෙන ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට පත් කරලා අක්මාව තුල ගබඩා. ඊට පස්සේ ඒ අවශ්‍ය ප්‍රමාණය අරගෙන යාපතික ශිරාව ඔස්සේ අදර මහා ශිරාවට. අදර මහා ශිරාව කියන්නේ හෘදයට පහළ තියෙන ප්‍රදේශයේ තියෙන රුධිරය හෘදය දක්වා ගෙන එන ශිරාව. ඒ අදර මහා ශිරාවට ගිහිල්ලා හෘදයට ගිහිල්ලා නැවත ශරීරයේ පුරා රුධිරය බෙදා. මේ ශරීරයේ පුරා රුධිරය බෙදා හරින්නේ ඒ හෘදය දක්වා යන්නේ. මේ යාපතික ශිරාව තුල ගමන් කරන්නේ අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය ප්‍රමාණය පමණයි. එතකොට වැඩිපුර සියල්ල අක්මාව තුල ගබඩා කිරීම කරනවා. පුද්ගලයෙක් නිරාහාරව සිටින අවස්ථාවකදී ඒ පුද්ගලයාගේ රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය ක්‍රමයෙන් අඩු වෙනවා. අන්න එවැනි අවස්ථාවලදී මේ අක්මාවේ ගබඩා කර ඇති ග්ලයිකෝජන් ග්ලූකෝස් බවට පත් කරලා
රුධිරයට මුදා හැරීම සිද්ධ කරනවා. ඒ ආකාරයට ශරීරය තුළ ග්ලූකෝස් සාන්ද්‍රණය යාමනය කිරීමක් සිදු වෙනවා. ශුද්ධාන්ත්‍රයට අවශ්‍ය පෝෂක ද්‍රව්‍ය අවශෝෂණය කළාට පස්සේ ඉතිරි සියල්ල ඇතුළු වෙන්නේ මහාන්ත්‍රය. ඒ කියන්නේ මහාන්ත්‍රය. මේ මහාන්ත්‍රය මීටර 1.5ක් විතර දිග උණ්ඩුකයෙන් ආරම්භ වෙලා බුදයෙන් අවසන් වන නගරය. මහාන්ත්‍රයට ඇතුළු වන ද්‍රව්‍ය වල පෝෂක කොටස් තියෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයක්. ඒතර මහාන්ත්‍රයේදී කෙරෙන ප්‍රධානම කාර්ය තමයි එහි අඩංගු ජලය හැකිතරම් අවශෝෂණය කරගෙන. මෙන්න මේ උණ්ඩුකයේ පසු කෙළවර උණ්ඩුක පුච්චය පවතී. ඒක සංවෘත කුඩා නලයක්. ඇතැම් අවස්ථාවලදී මෙහි ආසාදන ඇති වෙනවා. ඒ ආසාදන ඇතිවීම නිසා මෙය ඉදිමිලා යම් අවස්ථාවකදී පිපිරීමට ඉඩ තියෙනවා. මේ අපි උණ්ඩුක පුච්ච ප්‍රදාහ ඇපෙන්ඩිසයිටිස් ලෙස හඳුන්වනවා. ඉතින් මහාන්ත්‍රය ඔස්සේ ගමන් කරන ඒ ද්‍රව්‍යයේ තියෙන ජලය උපරිම ලෙස උරාගත්තට පස්සේ අර්ධ ඝන තත්වයකට එම ද්‍රව්‍යය පත් වෙනවා. ඉන්පසුය ගුද මාර්ගයට ඇතුළු වෙනවා. ගුද මාර්ගය පුළුල් නලයක්. ඒ ගුද මාර්ගයට ඇතුළු වූ ද්‍රව්‍ය අපි මල ද්‍රව්‍ය ලෙස හඳුන්වනවා. ඒ මල ද්‍රව්‍ය තුළ අඩංගු වෙලා තියෙනවා ජීර්ණය නොවූ ද්‍රව්‍ය, ඒ වගේම ශුද්ධ ජීවි. ඒ වගේම ආහාර මාර්ග බිත්තියේ ගැලවුණු අපිච්ඡද සහිත ශ්ලේෂ්ම, ඒ වගේම පිත්ත වර්ණක නිසා මල ද්‍රව්‍ය වලට කහ වර්ණයක් ලැබෙනවා. ඉන්පසුව අවශ්‍යතාවයේ පරිදි මේ මල ද්‍රව්‍ය දේහේ බැහැර කිරීම සිදු වෙනවා.